සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. මේ පින්වතුන්ට ලැබිලා තියෙන උතුම්ම දේ තමයි අප සෑම සියලු දෙනාටම මනුස්ස ලෝකේ අපි ඉපදුනාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මේ ලෝකෙට දේශනා කරා කියලා අපි අහනවා. ආන්නේ ධර්මයේ ඇහුවට පස්සේ පින්වත්නි අපිට චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ ධර්මයේ තුලින් අපි දැනගන්නවා බුදුරජාණන් වහන්සේ වනාහි මේ වගේ ගුණයන්ගෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ මේ වගේ උත්තම වූ ගුණයන්ගෙන් යුක්තයි කියලා ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මය ගැන අහන්න ලැබෙනකොට අපිට දැනගන්න ලැබෙනවා. ආන්නේ විදිහට දැනගත්තට පස්සේ පින්වත්නි ඒ කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ප්‍රසාදයක් ඒ කෙනාගේ ජීවිතේ ඇති වෙනවා. ආන්නේ විදිහට පින්වත්නි කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගත්තද ඒ ප්‍රසාදයේ බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඒක අග්‍රෝ විපාක ගෙන දෙන දෙයක් බවට පත් වෙනවා. ධර්මයේ ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගත්තද අග්‍රෝ විපාක ලබා දෙන දෙයක් බවට පත් වෙනවා. ශ්‍රාවක සංඝ රත්නය ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගත්තද අග්‍රෝ විපාක ලබා දෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ තිසරණේ පහළවීම මේ ලෝකේ ඊ타ත්ම දුර්ලභ දෙයක්. ඊ타ත්ම දුර්ලභ දෙයක් මේ ලෝකෙට තිසරණේ පහළවීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකේ ඊ타ත්ම දුර්ලභ දෙයක්. ධර්මයේ සංඝරත්නයේ පහළවීම පින්වත්නි ඊ타ත්ම දුර්ලභයි. මේ සසරේ ඇවිදගෙන යන මේ සත්වයාට පින්වත්නි මේ සසරේ ඇවිදගෙන යන ස්වභාවයෙන් අත්මිදෙන්න මේ සසර සැඩපහරෙන් එතෙර වෙන්න මහෝපකාරී වන අග්‍ර වූ අද්විතීය වූ ලෝකයේ තියෙන පරම උත්තම වූ ත්‍රිවිධ රත්නයයි රත්න තුනයි මේ ලෝකයේ තියෙන්නේ. ඒ තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. මෙන්න මේ තිසරණේට මෙන්න මේ මාණික රත්න තුනට පුළුවන් පින්වත්නි මේ ලෝක සත්වයා සසරෙන් එතර කරවන්න. ඒ සසර සැඩපහරට අවුලා ඉන්න සත්වයා සසරෙන් එතර කරන්න මේ උතුම් වූ තිසරණේට පුළුවන්. ඒ නිසා පින්වත්නි හොඳට මේ ලැබිච්ච අවස්ථාවේ අපි හොඳට මේ තිසරණය ගැන හිතේ ප්‍රසාදයක් කරුණ සහිතව ඇති කර ගන්න ඕනේ. අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. අවබෝධයෙන් මේ ධර්මය අපි සරණ යන්න ඕනේ. අවබෝධයෙන් ශ්‍රාවක සංඝ රත්නය අපි
ආදරයෙන් සරණ යන්න ඕනි. ආන්නේ සරණ පින්වත්නි අපේ ජීවිතේ බොහෝ කල යහපත පිණිස පවතී. බුදුරජාණන් වහන්සේ වදාළ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ. කෙනෙක් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යයිද, ධර්මයේ සරණ යයිද, සංඝ රත්නයේ අවබෝධයෙන් සරණ යයිද, ඒ කෙනා පින්වත්නි එතනින් නතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා චත්තාරි අරිය සත්‍යානි සම්මා පඤ්ඤාය පස්සති. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් අවබෝධ කරගන්නවා කියනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං, දුකත් දුකේ හට ගැනීමත්, දුක්ඛංච අතික්කමං දුකේ නැතිවීමත්, අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. මේ දුක නැති කරන්න තියෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ කරගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒතංකෝ සරණං කිහිමං, මෙයයි කියනවා බය නැති සරණ, නිර්භය සරණ මෙයයි කියනවා. ඒතං සරණ මුත්තමං, මෙයයි කියන උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මෙන්න මේ සරණට එයිද කෙනෙක් සීල දුකින් නිදහස් වෙලා යයි. ඉතින් මේ වගේ පරම වූ උත්තම වූ රැකවරණයක් පින්වත්නි ලැබෙන්නේ උතුම් වූ තිසරණේ සරණ යාමෙන් පමණයි. බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝ රත්නයේ සරණ යාම. අපගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ සියල්ල අවබෝධ කරේ. මේ ලෝක සත්වයේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය කුමක්ද කියලා මනාකොට අවබෝධ කරගත්ත මුනිවරයා වන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙලා පින්වත්නි මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරා. ඒ යථාර්ථය අවබෝධ කරලා මේ ලෝක සත්වයාට දේශනා කරා මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුකේ නැතිවීම, මෙයයි දුක නැතිවෙන මාර්ගය කියලා පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකෙට දේශනා කරා. ආන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකේ තියෙන පරම සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මුලින්ම අවබෝධ කරගන්න මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය යුතුයි. සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලයි පින්වත්නි උන්වහන්සේ තුල තියෙන අසිරිමත් ප්‍රඥාවෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ ලෝක සත්වයාට දේශනා කරනවා අවබෝධ කරගෙන ධර්මයක්. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ මේ අවබෝධ කරගෙන ධර්මය දේශනා කරනවා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. දමණයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ දමණය වෙන ධර්මයක් දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. සාන්ත භාවයේ උපදවාගත් බුදුරජාණන් වහන්සේ සාන්ත භාවයේ උපදින ධර්මයක් දේශනා කරනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. සසරින් එතරට වැඩිය බුදුරජාණන් වහන්සේ එතර වෙන ධර්මයක් දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේ සැබෑ කතන්දරේ, අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය මෙයයි කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ පහළ වෙන පරම උත්තම වූ ධර්මයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ආන්නේ ධර්මයෙන් අපේ තියෙන සියලු ගැටලු විසඳලා දෙන්නේ ආන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයෙන්. ඒ නිසා පින්වත්නි හොඳට මේ අපි තිසරණය ගැන අවබෝධයෙන් යුතුව අපි කරුණු වටහාගෙන තේරුම් අරගෙනයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනි. ධර්මයේ සරණ යන්න ඕනි. සංඝ රත්නය අපි සරණ යන්න ඕනි. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ මේ ඇත්ත දේ පැහැදිලි කරන අපේ ජීවිතයේ සැබෑ කතන්දරේ කියා දෙන ලස්සන දේශනාවක් තමයි අද අපි කතා කරන්නේ. සංයුත්ත නිකායේ 4 පොත් වහන්සේගේ තියෙන ආසි විසෝපම සූත්‍රයේ මේ සර්පයන්ගේ විස උපමා කරලා දේශනා කරපු උතුම් දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සේයිතාපි වික්කවේ චත්තාරු ආසි විසා. මහණෙනි මේ සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා කියනවා. උග්ග තේජා, උග්‍ර වූ තේජස් ඇති, ගෝර විසා, ඒ වගේම ගෝර වූ විස ඇති සර්පය 4 දෙනෙක් ඉන්නවා කියනවා. අත පුරිසෝ ආගච්ඡේ ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්කුලෝ. මිනිස්සෙක් කෙනවා කියනවා මේ ජීවත් වෙන්න කැමති,
ඒ වගේ මැරෙන්න අකමැති, සැප කැමති දුක අකමැති කෙනෙක් මෙතෙන්ට එනවා කියනවා. ඒ ආවට පස්සේ ඒ කෙනාට කියනවා පුරුෂය සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා කියනවා. ගෝර විෂ ඇති, උග්‍ර විෂ ඇති, තේජස් ඇති සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ සර්පයෝ 4 දෙනා කාලේන කාලං උට්ටාපේ තබ්බං කලින් කලට නැගිට්ටවන්න ඕනි කියනවා. කලින් කලට නැගිට්ටවන්න ඕනි කියනවා. කාලේන කාලං නහාපේ තබ්බා කලින් කලට නාවන්න ඕනි කියනවා. කලින් කලට නාවන්න ඕනි කියනවා. කාලේන කාලං භෝජේ තබ්බා කලින් කලට කවන්න ඕනි කියනවා. ඒ වගේම දේශනා කරනවා කාලේන කාලං සංවේසේ තබ්බා කලින් කල් නිදි කරන්නත් ඕනි කියනවා. මේ සර්පය 4 දෙනා විසයි. ඒ වගේම උග්‍ර තේජස් තියෙනවා. කාලෙන් කාලෙට මොකද කරන්නේ? නැගිටවන්න ඕනි කියනවා. කාලෙන් කාලෙට නාවන්න ඕනි කියනවා. කණ්ඩ දෙන්න ඕනි කියනවා. නිදි කරන්න ඕනි කියනවා. යදාචුකෝතේ අම්බෝ පුරිසේ මේසං චතුන්නං ආශිවිසානං උග්ග තේජානං ගෝර විසානං අඤ්‍යතරෝවා කුප්පිස්සති. හැබැයි මේ විදිහට සැලකුවාට පින්වත්නි මේ සර්පේ 4 දෙනාට මේ විදිහට සැලකුවාට කෙලෙහි ගුණයක් නැහැ. කොච්චර සැලකුවත් කෙලෙහි ගුණයක් නැහැ. ඕන වෙලාවක කිපෙන්න පුළුවන් කියනවා. ඕන වෙලාවක මේ සර්පේ 4 දෙනා හෝ එක්කෙනෙකු කිපෙන්න පුළුවන් කියනවා. කිපෙන්න පුළුවන් කියනවා. කිපුණාට පස්සේ මොකද්ද වෙන්නේ? කිපුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කිපුණාට පස්සේ දෂ්ට කරනවානේ. කිපුණාට පස්සේ මොකද්ද කරන්නේ? කිපිලා දෂ්ට කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම වුණාට පස්සේ මරණං වා නිගච්ඡසි. එක්ක මරණයටපත් වේ කියනවා. එක්ක මරණයටපත් වේ කියනවා. මරණ මත්තං වා දුක්ඛං. නැත්තම් මාරාන්තික දුකකට පත් වෙයි කියනවා. මාරාන්තික දුකකට පත් වෙයි කියනවා. අම්බෝ පුරිස කරණීයන් තං කරෝහීති. ඔබට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? දැන් ඔබ ඒක කරන්න කියනවා. ඔන්න දැන් මේ මිනිස්යාට මේ විස්තරය කියන්නේ. එතකොට බලන්න ගෝර විෂ ඇති, උග්‍ර විෂ ඇති සර්පය 4 දෙනා ඉන්නවා. කාලෙන් කාලට නාවන්න ඕනි, කවන්න ඕනි, නැගිටවන්න ඕනි, නිදි කරන්න ඕනි. මේ මොනවා කරත් ඕන වෙලාවක කිපිලා දෂ්ට කරන්න පුළුවන්. ඉතින් දෂ්ට කරොත් එක්ක මැරෙනවා, එක්ක මාරාන්තික දුකටපත් වෙනවා. දැන් මෙයා මොකද්ද කරන්නේ? මේ කාරණේ ඇහුවට පස්සේ සතුටින් ඉන්නවද දෙතෙන්න වෙලා? නෑ. බයටපත් වෙනවා කියනවා. බයටපත් වෙලා මේ සර්පය 4 දෙනාට බයටපත් වෙලා මොකද්ද කරන්නේ? යේනවා තේනවා පලායේත. යම් තැනකටද යන්න පුළුවන් වෙන්නේ මෙයා පලාගෙන යනවා කියන බේරෙන්න. ඇයිද සර්පය 4 දෙනාගෙන් බේරෙන්න යම් තැනකට දුවගෙන යනවා බේරෙන්න. බේරුමක් ලබන්න කොතැනද බේරෙන්න පුළුවන් වෙන්නේ කියලා මොකද්ද කරන්නේ? දුවගෙන යනවා කියනවා. දුවගෙන යනවා බේරෙන්න. සර්පය 4 දෙනාගෙන් බේරෙන්න. ඉතින් මේ විදිහට පින්වත්නි මේ සර්පය 4 දෙනාගෙන් බේරෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මෙයාට හම්බ වෙනවා තව වදකෝ 5 දෙනෙක්. දැන් සර්පය 4 දෙනාගෙන් බේරෙන්නයි යන්නේ. සර්පය 4 දෙනාගෙන් බේරෙන්න යනකොට මෙයාට හම්බ වෙනවා තව වදකෝ 5 දෙනෙක්. වදකෝ 5 දෙනෙක් මෙයාව ලුහු බඳිනවා කියනවා. වදකෝ 5 දෙනෙක් ලුහු බඳිනවා. යම් තැනකද දකින්නේ ඔහු ඒ දැකපු ගමන් ජීවිතේ තොර කළා දානවා. දැන් සර්පය 4 දෙනාට බය එද්දි තව හම්බ වෙනා මොකද? වදකෝ 5 දෙනෙක්. ඉතින් වදකෝ 5 දෙනා හම්බ වෙනකොට වදකෝ 5 දෙනා මෙයා දැක්කද? දැකපු ගමන්ම ජීවිතේ තොර කළා දානවා කියනවා. ඉතින් කියනවා ඔබට යම් දෙයක්ද කරන්න පුළුවන් වෙන්නේ දැන් ඒ දේ කරන්න කියනවා. දැන් මෙයා සර්පය 4 දෙනාගෙන් බේරෙන්න එනකොට තව හම්බ වෙනා මොකද්ද? වදකෝ 5 දෙනෙක්. ඉතින් මෙයා මොකද්ද කරන්නේ? සර්පය 4 දෙනාට බය වෙනවා. ඊළඟට වදකෝ 5 දෙනාට බය වෙලා යම් තැනකටද යන්න පුළුවන් වෙන්නේ පලා යනවා කියනවා. යම් තැනකටද යන්න පුළුවන් වෙන්නේ පලා යනවා කියනවා බේරෙන්න. බලන්න ඉතින් පින්වත්නි ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට මේ ජීවිතේ කතන්දරයේ අර්ථය මේකේ ඉස්මතු කරන මොකද්ද මේකේ අර්ථය කියන කාරණේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙලා පින්වත්නි අපිට මේ නොපෙනෙන පැත්තක් මේ ජීවිතේ දේශනා කරනවා. ඒ වගේ දේශනාවක් කරන්නේ බුදු කෙනෙක් පහළ වෙලා.
මේ ජීවිතේ කතන්දරයක් තියෙනවා අපි සියලු දෙනාගේම. නොපෙනෙන කතන්දරයක් සැඟවිලා තියෙනවා. ඒ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරේ. අවබෝධ කළා පින්වත්නි මේ ලෝකෙට උන්වහන්සේ දේශනා කරා මේ විදිහට ජීවිතය දකින්න කියලා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා. හරි පුදුමයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒ නිසා පින්වත්නි මේවා අහද්දී හොඳට බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඊතර කරන ධර්මයක් දේශනා කරේ. අපේ සැබෑම ගැටලුව විසඳන ධර්මයක් දේශනා කරා. අනේ අපේ ජීවිතයේ ඇත්ත කතන්දරේ උන්වහන්සේ අපිට දේශනා කරානේ. මොනතරම් අපිට ලාභයක්ද කියලා එයා හිතේ හොඳට ප්‍රසාදයක් පැහැදීමක් එයා ඇති කරගන්නයි එයා මහන්සි ගන්න ඕනේ. ඒකේ කෙනාගේ ජීවිතේට බොහෝ කල යහපත හිතසුව පිණිස පවතී. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ විදිහට දේශනා කරා. දැන් ඔන්න දැන් මෙයා සර්පය හතර දිනකට බය වෙනවා. බදක පස් දිනකට බය වෙලා බේරෙන්න දුවගෙන යනවා. ඉතින් ඔන්න මේ විදිහට බේරෙන්න දුවගෙන යනකොට පින්වත්නි ආය හම්බ වෙනවා මෙයාට. චට්ටෝ අන්තර චරෝ වදකෝ ඔක්කිත්තාසිකෝ පිට්ටිතෝ අනුබද්දෝ. තව හම්බ වෙනවා හයවෙනි වදකයා. ඇතුළත හැසිරෙන හයවෙනි වදකයා කඩුවක් අමෝරාගෙන මෙයාව ලුහු බඳිනවා කියනවා. ඇතුළත හැසිරෙන හයවෙනි වදකයා කඩුවක් අමෝරාගෙන මෙයාව ලුහු බඳිනවා. යම් තැනකද දකින්නේ ඒ දැක්කට පස්සේ මොකද්ද මෙයාගේ හිස ගසලා දානවා. කඩුවෙන් හිස ගසලා දානවා කියලා මොකද්ද කරන්නේ? ලුහු බඳිනවා මෙයා පිටිපස්සෙන්. ඉතින් මෙයාට කියනවා ඔබට මොකද්ද කරන්න පුළුවන් ඒ දේ කරන්න කියනවා. ඉතින් දැන් මෙයාට දැන් සර්පය හතර දෙනාගෙන් බේරෙන්න දුවනකොට වදකෝ පස් දෙනෙක් හම්බ වෙනවා. වදකෝ පස් දෙනාගෙන් බේරෙන්න දුවනකොට හයවෙනි වදකයා අහු වෙනවා. කඩුවක් අරගෙන ඉන්නවා දැක්කට පස්සේ බෙල්ල කපලා දානවා කියලා. මෙයා මොකද්ද කරන්නේ? මෙයා බය වෙනවා සර්පය හතර දෙනාට. ඒ වගේම මෙයා බය වෙනවා සර්පය හතර දෙනාට බය වෙනවා. ඊට පස්සේ මෙයා බය වෙනවා වදකව පස් දෙනාට. ඊට පස්සේ මෙයා බය වෙනවා ඇතුළත හැසිරෙන හයවෙනි වදකයාටත් බය වෙලා මෙයා යම් තැනකටද පලා යන්න පුළුවන් වෙන්නේ. මෙයා දුවල යනවා බේරෙන්න. බලන්න මේ බුදුරජාණන් වහන්සේ හරිය පුදුමයි අපිට මේ අපේ ජීවිත කතන්දරේ මේ පෙන්වා දෙන්න උන්වහන්සේ මේ භාවිතා කරන උපමා හරිය පුදුම සහගතයි. අපේ ජීවිතයේ ඇත්ත කතන්දරේ මේ පෙන්වා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට මෙයා දුවගෙන යනකොට සෝ පස්සෙයන් ශුන්‍යං ගාම හිස් ගමක් මෙයාට දකින්න ලැබෙනවා. ඉතින් මේ හිස් ගමට ආවට පස්සේ මෙයා යම් ගෙදරකට මෙයා ඇතුළු වෙනවද? එයා ඇවිදින්නේ කිසිවක් නැති හිස් ගෙදරකටමයි කියනවා. ඒ වගේ යම් ගෙදරකට මෙයා පිවිසෙනවද? එයා පිවිසෙන්නේ තුච්ච වූ තැනකටයි කියනවා. යම් තැනකට මෙයා යනවද? යම් නිවසකට යනවද? හිස් වූ ශූන්‍ය වූ මොකවත් නැති ගෙදරකට කියනවා යන්නේ. හිස් ගමක් නෙමේක. දැන් මේ බේරෙන්නේ හිස් ගමකට ආවේ. හිස් ගමට ආවට පස්සේ මෙයා දැන් යම් ගෙදරක් ඇතුළට යනවද? කිසිවක් නෑ ඒ ගෙදර. හිස් වූ ගෙදරක්. ඒ වගේම ශූන්‍ය වූ ගෙදරක්. කිසිවක් නැති ගෙදරකටයි කියන මෙයා පිවිසෙන්නේ. මොකවත් නෑ ඒ ගෙදර. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා යම් වාජනයක් අල්ලනවද? ඒ අල්ලන්නේ හිස් වාජන කියනවා. කිසිවක් නැති හිස් වාජනයක් කියනවා මෙයා අල්ලන්නේ. ඇයි හිස් ගමක්නේ? ඒතකොට ගෙවලුත් හිස්. ඒ වාජනත් මොකක්වත් නැහැ. ඒ වාජනවල හිස් වාජන කියනවා. ඒ පාළු ගමට ඇවිල්ලා හිස් ගමට ඇවිල්ලා මෙයා අල්ලන්නේ. ඉතින් ඔන්න මෙයාට මෙහෙම මේ ආවට පස්සේ බේරෙන්න දැන් සර්ප හතර දෙනාගෙන් බේරෙන්න වදකු පස් දෙනාගෙන් බේරෙන්න ඇතුළත හැසිරෙන හයවෙනි වදකයන් බේරෙන්න මේ එන්නේ. ඉතින් මෙහෙම එනකොටයි මෙයා මේ හිස් ගමට යන්නේ. ඉතින් හිස් ගමට ගියාට පස්සේ හිස් ගියකට තමයි මෙයා යන්නේ. හිස් වාජන තමයි මෙයා මේ අරින්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න මෙයාට දැනගන්න ලැබෙනවා ඊට පස්සේ මේ ගමේ මොකද්ද මේ ගම මේ ඉමන් ශුන්‍යං ගාමං චෝරා ගාමගතකා වදිස්සanti ගම් පහරන සොරු විසින් මේ ගම
විනාශ කරනවා. නැත්තම් මේ ගම මංකොල්ල කනවා කියලා මෙයාට ආරංචි වෙනවා දැන්. ඉතින් මෙයා මොකද්ද කරන්නේ? මෙයාට කියනවා ඔබට යම් දෙයක්ද කරන්න පුළුවන් ඉන්නේ ඒ දේ කරන්න කියනවා. දැන් මෙයාට බේරෙන්න විදිහක්ම නැහැ. මෙයා සර්පය අතරින් දාගෙන බේරෙන්න විදියක් නැහැ. වදකෝ පස් දින එනවා. 6 වෙනි වදක එනවා. ඊට පස්සේ හිස් ගමකට ආවා. ඊට පස්සේ ආරංචි වෙනවා මේ ගමම දැන් මංකොල්ල කනවා. ගම් පහරන සුරු විසින් දැන් මොකද්ද කරන්න පුළුවන්? ඒ දේ කරන්න. එතනම බේරෙන්න බෑ මෙයාට. එතනත් මෙයාට බේරෙන්න විදිහක් නැහැ. මෙයා මොකද්ද කරන්නේ? දුවගෙන යනවා බේරෙන්න කොහෙට හරි. දුවගෙන යනවා බේරෙන්න. හැබැයි මෙහෙම යනකොට සෝ පස්සෙය මහන්තං උදකවන්නම් මහා ජලාශයක් මෙයාට දකින්න ලැබෙනවා. දකින්න ලැබෙනවා ජලාශයක්. හැබැයි මේ ජලාශයේ ළඟට ආවට ඔරිමන් තීරන් සාසංකං සප්පටි භයං. හැබැයි මේ ජලාශයේ මෙතර සැක සංකා සහිතයි. බය සහිතයි. මේ ජලාශය ළඟට ආවට මෙතර බයයි. බය සහිතයි. සැක සංකා සහිතයි. පාරිමන් තීරන් කේමං අප්පටි භයං. හැබැයි ඊතර බය නැහැ. ඊතර බය වෙන්න කිසි දෙයක් නැහැ. ඊතර නිර්භය තැනක්. නිර්භය තැන. හැබැයි මෙයාට මෙහෙම ආවට පින්වත්නි ජලාශය ළඟට ඊතර වෙන්න නැවක් හෝ පාරුවක් හෝ කිසිවක් නැහැ. ජලාශය තිබ්බට ඊතර වෙන්න ක්‍රමයක් නැහැ මෙයාට. ඇයි ඊතර මෙතර බය සහිතයි. ඊතර බය නැහැ නිර්භයයි. හැබැයි යන්න විදියක් නැහැ. පාරුවක් නැවක් මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් මෙයා දැන් මෙහෙම හිතනවා. මොකද්ද හිතන්නේ? මෙයා දැන් කල්පනා කරනවා දැන් මහා ජලාශයක් මෙතන තියෙනවා. හැබැයි මේ ජලාශය මෙහෙම තිබ්බට මෙතර හරිය සැක සහිතයි. බය සහිතයි. අනේ මං ඊතරට ගියා නම් ඊතර බයක් නැහැ. ඊතර සැක සංකා නැහැ. අනේ ඊතර නිර්භයයි. ඉතින් මෙයා කල්පනා කරනවා දැන් ඊතර වෙන්න නැවක් පාරුවක් මොකක්වත් නැහැ. නැවක් පාරුවක් මොකක්වත් නැහැ. ඉතින් මෙයා කල්පනා කරනවා දැන් මං කොහොම හරි ඊතර වෙන්න ඕනි. මං ලී දඬු එකතු කරලා පාරුවක් බැඳගත්තා නම් පහුරක් බැඳගත්තා නම් මේ ලී දඬු කැබලි එකතු කරලා පහුරක් බැඳගත්තා නම් මට ඒ පහුර උපමාවෙන් ඒ පහුර උපමාවෙන් ඒ පහුර යොදාගෙන මට අතින් පයින් වීරිය කළා මට සුවසේ ඊතර වෙන්න පුළුවන් කියලා දැන් මෙයා කල්පනා කරනවා. ඉතින් කල්පනා කළා මෙයා මොකද්ද කරන්නේ? ලී දඬු එකතු කරලා මෙයා මොකද්ද කරන්නේ? මේ පහුරක් බැඳ ගන්නවා කියනවා. පහුරක් බැඳ ගන්නවා. තන දර අතුකොළ මේ සියල්ල එකතු කරලා පහුරක් බැඳගෙන මෙයා මොකද්ද කරන්නේ? පහුර උදව්වෙන් අතින් පයින් වෑයම් කරලා අතින් පයින් වීරිය කළා මෙයා සුවසේ අර ජලාශයෙන් එතරට යනවා කියනවා. ජලාශයෙන් එතරට යනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොත්තිනා පාරං ගච්ඡේ සුවසේ එතරට යනවා. මෙයා ඊතා සුවසේ එතරට යනවා කියනවා. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රහ්මනෝ. එතර වෙච්ච මේ ජලාශයෙන් එතර වෙලා එතර පිහිටි කෙනාටයි කියන බ්‍රහ්මණයා කියලා ඔන්න දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ඔන්න මේ කාරණේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කරා මේ භික්ෂුන් වහන්සේලාට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළා කියනවා මහණෙනි මම උපමාවක් කියනවා දේශනා කරේ. හරි පුදුමයි බලන්න මේ බුදු කෙනෙක්ගේ දේශනා කෞශල්‍ය හිතා ගන්න බෑ. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා කෞශල්‍ය අපිට හිතා ගන්න බෑ. ඒ තරම් අద్භූතයි පින්වත්නි. ඒ තරම් ආශ්චර්යයි සම්බුදුවරයෙක්ගේ මේ උතුම් වූ දේශනා කෞශල්‍ය නම් හිතා ගන්න බෑ. අපේ ජීවිතයේ කතන්දරේ විස්තර කරන ආකාරය, ඉස්මතු කරන ආකාරය, ප්‍රකට කරන ආකාරය පුදුම සහගතයි. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ වගේ අසිරිමත් බුදුරජාණන් වහන්සේ නමක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේ වනාහි අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. මේ ලෝකයේ නූපන් නිවන් මඟ උපදවන කෙනා අසංජාතස්ස මග්ගස්ස සංජනීතා. හට නොගත් නිවන් මඟ හට ගන්නවන කෙනා අනක්කාතස්ස මග්ගස්ස අක්ඛහතා.
කවුරුවත් ප්‍රකාශ කරපු නැති නිවන් මාර්ගය ප්‍රකාශ කරන කෙනා, මග්ගඤ්ඤු මාර්ගයේ දන්න කෙනා, මග්ග විදු මාර්ගය ප්‍රකට කරවන කෙනා, මග්ග කෝවිද මාර්ගය ගැන අතිශයින්ම දක්ෂ කෙනයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අසිරිමත් ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ දේශනාවන් තමයි පින්වත්නි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මම මේ අර්ථය ඉස්මතු කරන්න උපමාවක් කියනවා ප්‍රකාශ කරේ. ඔන්න ඒක අර්ථය දේශනා කරන චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ගෝර විසාතිකෝ භික්ඛවේ චතුන් නේතං මහා භූතානං අදිවචනං. මහණෙනි මේ ගෝර විස ඇති උග්‍ර විස ඇති සර්පය 4 දෙනා කියලා කිව්වේ සතර මහා භූතයන්ට කියන නමක් කියන පඨවි ධාතු, තේජෝ, ආපෝ, වායෝ කියන සතර මහා ධාතුන්ට කියන වචනයක් කියනවා සර්පය 4 දෙනා. එහෙනම් මේ අපේ රූපය ගැන කියන්නේ. අපේ රූපය හැදිලා තින්නේ මොකෙන්ද? පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක හරියට සර්පය 4 දෙනෙක් වගේ කියනවා. නිකන් සර්පය නෙවෙයි. ඒ සර්පය 4 දෙනා පින්වත්නි ගෝර විසයි, උග්‍ර විසයි, මහා තේජස් ඇති සර්පය 4 දෙනෙක් කියනවා. එතකොට බලන්න මේ සර්පය 4 දෙනාගේ ස්වභාවය. ඔන්න බලන්න මේ අපිට ලැබිලා තියෙන රූපේ. කලින් කාලට මේ රූපේ නාවන්න ඕනේ අපි. මේ රූපේට කන්න බොන්න දෙන්න ඕනේ. ඒ වගේ මේ රූපේ නිදි කරන්න ඕනේ. මේ රූපේ නිදි කරන්න ඕනේ. කන්න දෙන්න ඕනේ. මේ රූපේට සාත්තු සප්පායම් කරන්න ඕනේ. ඒ මොනා කරත් පින්වත්නි මේ රූපේට කෙලෙහුණයක් නෑ. හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේ බලන්න මේ දේශනා කරන ආකාරය අපේ ජීවිතයේ කතන්දරේ. ජීවිතයේ ඇත්ත ස්වභාවය විස්තර කරන විදිය බලන්න හිතා ගන්න බෑ. මොනතරම් මේ බැල මෙහෙවර කරත් මේ සිරුරට මේ ශරීරයට පින්වත්නි ඕන වෙලාවක් කිපෙනවා. බලන්න අපි දැන් ලස්සන බලා මේ රූපේ ඇත්ත ස්වභාවය දන්නේ නැතුව අපි මේ රූපේට වසඟ වෙලා අපි ඔහි වාසය කරනවා. කිසි දෙයක් දන්නේ නැතුව මේ රූපේ යථා ස්වභාවය මොකක්වත් දන්නේ නැතුව අපි ඔහි වාසය කරනවා. බුදු කෙනෙක් පහළ වෙලා මේ රූපේ මෙයයි කියලා දේශනා කරා. මේ රූපේ ඇත්ත ස්වභාවය මෙයයි. රූපතීතීකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි කැඩී බිඳී යනවා. නැසී වෙනසී යන අර්ථයෙන් කියන රූපය කියලා. සීතලෙන් නැසී වෙනසී යනවා. උණුසුමින් නැසී වෙනසී යනවා. ඒ වගේම මේ අවුසුලකින් නැසී වෙනසී යනවා. බඩගින්නේ පිපාසයෙන් මේ රූපේ නැසී වෙනසී යනවා. පෙන පිටක් බඳු මේ රූපය. රූපේ යථා ස්වභාවය මොකද්ද පින්වත්නි? රූපේ පෙන පිටක් වගේ කියනවා. පෙන ගුලියේ ස්වභාවයේ කිසිම සාරයක් නැහැ. අසාරූ පෙන ගුලියක් වගේ කියන මේ රූපය. ඉතින් එවැනි රූපයක් අපි මේ තියාගෙන අපි මුලා වෙලා මොනතරම් වාසය කරනවද බලන්න. මම මගේ ආත්මය කියලා මේක වැළඳගෙන අපි වාසය කරනවා. නමුත් මේකේ යථා ස්වභාවය මොකද්ද? සර්පය 4 දෙනෙක් වගේ. මොනතරම් මේ ශරීරයේ ලෙඩ හැදෙනවද පින්වත්නි? අපිට හිතා ගන්න බැරි විදිහට මිනිස්සු අසනීප වෙනවා. බාරාන්තික අසනීප වෙනවා. අපේ රූපේ විරූපී වෙලා යනවා. අපි පතාගෙන ඉන්න මේ රූපේ වෙනස් වෙන්නේ නැහැ. මේ රූපේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්නවා. කෙමෙන් මේ රූපේ වයසට යනවා. කෙමෙන් දත් හැලිලා, හම රැලි වැටිලා, කෙස් පැහිලා, රූපේ විරූපී වෙලා, ඔත්පල වෙලා, අවසන් වෙලා යනවා. කොච්චර සත්‍යයක්ද මේ සර්පේ 4 දෙනා කියන උපමාව බලන්න. මොනතරම් සත්‍යයක්ද? අපි හිතින් වැළඳගෙන ඉන්නවා මේ රූපේ මගේ ආත්මය මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් පින්වත් තමාගේ වසඟේ පවත්වන්න බෑ මේ රූපේ. මේක වෙනස් වෙලා යන දෙයක්. නැසී වෙනසී යන දෙයක්. මොනතරම් රෝග හට ගන්නවද මේ රූපේට? මොනතරම් අසනීප හට ගන්නවද? මොනතරම් මේ අසනීප හැදුනට පස්සේ පින්වත්නි මොනතරම් පීඩාවට පත් වෙනවද අපි අසනීප නිසා? මොනතරම් දුකක් විඳිනවද? මොනතරම් කටුක අත්දැකීම් විඳිනවද මේ රූපයෙන්? ආන සර්පේ 4 දෙනා. ආන සර්පේ 4 දෙනා. මොනතරම් අපි කවා පෙව්වත්, නෑව්වත්, නිදි කෙරෙව්වත් ඕන වෙලාවක් කිපෙනවා. ඕන වෙලාවක් කිපෙනවා. අසනීප හැදිලා, මාරාන්තික අසනීප හැදිලා මේ රූපේ නැසී වෙනසී යනවා. කොයිතරම් සත්‍යයක්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා. සමහර අය මේ රූපේටම වසඟ වෙලා, රූපේටම මත් වෙලා මොනතරම් අකුසල ගොඩක් කරනවද? මොනතරම් අකුසල ගොඩක් සිතින් කයින් වචනෙන් කරනවද? ඒ ඔක්කොම මේ රූපේ හේතුවෙන්. අන්තිමේට නිරේ ඉපදිලා, තිරිසන් ලෝකයේ සතර අපායේ ඉපදිලා බොහෝ දුක් විඳිනවා මේ රූපේ හේතුවෙන් විතරක්. ඒ නිසා අපි මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපි හොඳට තේරුම් ගන්න ඕනි මේ රූපේ වනාහි සර්පයන් 4 දෙනෙක් වගේ.
මේකේ ඇත්ත ස්වභාවය සර්පය 4 දෙනෙක් වගේ හැම වෙලෙම කිපෙන සුළුයි. ඒ නිසා මේකේ යථා ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න මහන්සි ගන්න ඕනි. අන්න එතකොටයි පින්වත්නි මේ රූපේ තේරුම් අරගෙන මේ රූපෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට අපිට එන්න වාසනාව උදා වෙන්නේ. ඔන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිරිමා කියලා ගණිකාවක් හිටියා. මේ හරි සුරූපී. ඉතින් මේ සිරිමා ගණිකාව මරණයටපත් වුණා. ඉතින් මරණයටපත් වුණාට පස්සේ අජාසත් රජතුමාට කිව්වා මහරජතුරුවනි මේ මහරජතුමනි මේ සිරිමාගේ සිරුර සොහොනේ තියන්න ආදාහනය කරන්න එපා. මේක ටික දවසක් තියන්න කිව්වා. ටික දවසක් සොහොනේ තියන්න ආරක්ෂාව දාන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ බලන්න මේ තුන්කල් දකිනා නෝනින් බුදුරජාණන් වහන්සේ යුක්තයි. උන්වහන්සේ දන්නවා මේකෙන් විශාල පණිවිඩයක් මේ ලෝකෙට දෙන්න පුළුවන් කියලා. අර සුරූපී ගණිකාව දැන් මරණයටපත් වෙන්න ඉස්සෙල්ලා හරි සුරූපීව හිටපු සුරූපී ගණිකාවක්. දකින්නකොට වසඟ වෙලා යනවා මිනිස්සු. අන්න එයා මැරුණා. මැරිලා ඔන්න සෝහනේ දවස් දෙකක් තුනක් යනවා ඉදමිලා. සැරව වැක්කිරෙනවා. කුණු ගඳ ගහනවා. අඳුර ගන්න බෑ මොන රූපේම. ඔන්න දැන් අන්තිම දවසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. භික්ෂු සංඝයා වැඩියා. බොහෝ මිනිස්සු දැන් මේ සෝහනට ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෑගේ නම මොකක්ද කියන මහරජුරුවනි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීනි භාගතුන් වහන්සේ මෑගේ නම සිරිමා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මේ දේහය දැන් මේ දේහය ගන්න කැමති අයට කියන්න කියනවා කහවණු මෙච්චරයි. කහවණු මෙච්චරකට මේ දේහය දෙනවා සිරිමාවගේ ගන්න කැමති කවුද කිව්වා. කවුරුවත් නැහැ. ඔක්කොම නහය වහගෙන ඒ දුර්ගන්ධය ඉවස ගන්න බැරුව හරි අපහසුවෙන් හිටියේ එතන. ඊට පස්සේ මේ විදිහට මේ කහවණු අඩු කළා කවුරුවත් නැහැ ගන්න. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ වදාගෙන නොමිලේ අරන් යන්න කිව්වා. කවුරුවත් නැහැ. අහක බලාගෙන අප්පිරියාවෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයයි මං ප්‍රකාශ කරේ කිව්වා. මෙන්න රූපේ යථා ස්වභාවය. මේක තමයි රූපේ ඇත්ත ස්වභාවය. දකින්න කිව්වා. මේ රූපේ යථා ස්වභාවය මෙයයි. පෙන පිටක් බඳු මේ රූපය ඇත්ත ස්වභාවය මෙයයි. මේ කුණුමී යන මේ රූපේ ඇත්ත ස්වභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර හරි පුදුමයි පින්වත්නි. බුදු කෙනෙක් මේ ජීවිත කතන්දරේ මේ ලෝකයට දේශනා කරන විදිහ පුදුම සහගතයි. ඒ දේශනාව අහලා බොහෝ අයට යහපත උදා වුණා. බොහෝ අය මාර්ගඵල ලැබුවා පින්වත්නි. එහෙනම් අපේ ජීවිතේ ඇත්ත ස්වභාවය දකින්න මේ රූපේ විමසන්න ඕනේ. අන්න එතකොට යාට මේ ජීවිතේ ඇත්ත ස්වභාවය අවබෝධ වෙන කාලයක් එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියනවා වදකව පස් දෙනා. වදකව පස් දෙනා කියන්නේ කවුද කියනවා මේ පංච උපාදානස්කන්ධයට කියන නමක් කියනවා. රූප වේදනා සංඥා සංස්කාර කියන පංච උපාදානස්කන්ධයේ වදකව පස් දෙනෙක් වගේ කියලා උන්වහන්සේ දේශනා කරා. වදකව පස් දෙනෙක් වගේ කියලා. ඉතින් බලන්න එහෙනම් අපේ ජීවිතේ මේ උපාදානස්කන්ධ පහ හරියට වදකව පස් දෙනෙක් වගේ කිව්වා. එහෙනම් බලන්න වදකයාගේ ස්වභාවය මොකද්ද පින්වත්නි? වදකයාගේ ස්වභාවය තමයි වදකයා අපේ ජීවිතේට අනතුරක් කරන්නේ. අපේ ජීවිතේට යහපතක් උදා කරන්නේ අපේ ජීවිතේ නැති කරන්න අපේ ජීවිතේ විනාශ කරන්නයි වදකයා කල්පනා කරගෙන ඉන්නේ. ආන්නේ වගේ කියනවා පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය හරියට අපි මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. ඒ වදකව පස් දෙනේ පරිහරණය කරනවා වගේ. වදකව පස් දෙනේ පරිහරණය කරනවා වගේ. ඒක බලන්න වදකීගේ ස්වභාවය නම් හැම වෙලෙම බලයින් අපේ ජීවිතේට අනතුරක් කරන්න. ආන්නේ වගේ කියන රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා සංස්කාර විඥාන කියන උපාදානස්කන්ධ පහ උපදින තාක් අපිට උපද්දලා දෙන්නේ දුකක්. එහෙනම් ඉපදීම කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම. යම් තැනක පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් තිබ්බද පින්වත්නි, එතන තියෙන්නේ දුකයි. යම් තැනක ඉපදීමක් තිබ්බද ආය ජරා මරණ දුක්ඛ දෝමනස් හැරෙන්න වෙන දෙයක් අපිට උරුම වෙන්නේ නැහැ. මෙවැනි ගමනක් තමයි මේ අපි යන්නේ පංචපාස්කන්ධය පරිහරණය කර කර මෙවැනි ගමනක් අපි මේ ඇවිදගෙන යන්නේ. එතකොට ඒ යන ගමනේ පින්වත්නි අපි මේ රූපයට මත් වෙලා වේදනාවට මත් වෙලා සංඥා සංස්කාර විඥාන වලට මුලා වෙලා ආස්වාදී විඳ විඳ
අපි මොකද්ද කරන්නේ? අකුසල් කරලා පින්වත්නි සතර අපාය ඉපදිලා බොහෝ දුක් විඳිනවා. බොහෝ දුක් විඳිනවා සතර අපාය ඉපදිලා. එතකොට මේක තේරුම් නොගන්න තාක් අපිට මේක තියෙන්නේ අපිට මේ සසරේ යාමක් විතරයි. ඒතර වදකව පස් දෙනාගේ ස්වභාවය මොකද? නැවත උපතක් සකස් කරලා දෙනවා. නැවත පංචපාස්කන්ධය සකස් කරලා මේ සසරේ සතර පාය ගමනකින් මේ සසර දික් කර කර දික් කර කර හැදි හැදිලා යන ස්වභාවයකට පත් කරන්න මේ පංචපාස්කන්ධය තමයි උපකාර වෙන්නේ. ඒතකොට මේ පංචපාස්කන්ධය කෙනෙක් මම මගේ ආත්මය කියලා පිළි අරගෙන එයා ඔහි වාසය කරනවා. හැබැයි අන්තිමට මරණයන් මත්තේ සතර පාය උපද්දලා දෙන්නේ මේ පංචපාස්කන්ධයමයි. බලන්න හරි සියුම් එතකොට මේ කාරණා. බලන්න මේ බුදු කෙනෙක් මේ ලෝකේ මේ අපේ ජීවිත කතන්දරේ කියා දෙන ආකාරය හරි සියුම්. හරි සියුම්. මෙහෙම දෙයක් මේ ජීවිතයේ ස්වභාවය. දැන් කෙනෙකුට හිතනවද පින්වත් මේ වදකේ උපස්තනික කියලා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන. සාමාන්‍ය ලෝකයට මේක ප්‍රකට වෙන්නේ නැහැ. මේ වදකේ උපස්තනික කියලා අහන්න බය වෙලා යයි. මොකද්ද මේ කියලා. හැබැයි ධර්මයේ තුලින් විමසනකොට හැම වෙලේම අපිට මේ පංචපාස්කන්ධය පරිහරණය කරන තා වදකේ උපස්තනිකෙක් ඉන්නවා වගේ. වදකේ උපස්තනිකෙක් ඉන්නවා වගේ. බාන් මේකට කොච්චර මුලා වෙනවද පින්වත්නි අපි. මේකට මොනතරම් මුලා වෙලා ආපහු මේ නැවත සසරේ හදා අපි අකුසල ගොඩක් රැස් කර කර හතර අපායි වැටි බොහෝ දුක් විඳින ගමනකට අපි මේ උරුමකම් කරලා තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. කෙටියම කියනවා නම් උන්වහන්සේ වදාලා පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුකක් කියලා. දුක නම් ආරි සත්‍යයයි. එහෙනම් බලන්න මේ වදකී උපස්ථිනාගේ ස්වභාවය නැවතත් අපි දුකක් හදලා දෙනවා. නැවතත් දුකක් හදලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතයේත් මේ රූපය විසින් කාලා දැම්ම කියනවා අපි. වර්තමානයේ කාලා දානවා කියනවා. අනාගතේ කාලා දානවා කියනවා. ඒ වගේම අතීතයේත් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචපාස්කන්ධය විසින් අපිව කාලා දැම්ම කියනවා. වර්තමානයේත් කරන්නේ කාලා දැමීම. අනාගතෙත් මේක පැතුවොත් පින්වත් මොකද්ද වෙන්නේ? අපිව කාලා දානවා කියනවා. අපිව කාලා දානවා. හරි පුදුමයි. ඒ කාලා දානවා කියලා කියන්නේ පින්වත්නි මොකද්ද මේකේ ස්වභාවයේ ආස්වාදයේ ජනකයි. චූටි ආස්වාදයක් ලබා දෙනවා. ආදීනව මෙනෙහි නොකරන නිසා ඒ චූටි ආස්වාදයට ඇලිලා ආස්වාදයෙන් සතුටු වෙලා අපි මොනවද කරන්නේ? අකුසල් කර කර අපි වාසය කරනවා. අපි වාසය කරන මුලා වෙලා අපි වාසය කරනවා. අන්තිමට දන්නේවත් නැහැ පින්වත්නි. පංචපාස්කන්ධය විසින් අපිව සතර පායේ උපද්දලා දෙනවා. මේ වගේ විශාල ආදීනවයක් මේ පංචපාස්කන්ධේ උපද්දලා දෙනවා. ඒකයි උන්වහන්සේ වදාළේ වදකී උපස්තනික වගේ කියලා. වදකී උපස්තනික වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතුළත හැසිරෙන කඩුවක් අමෝරාගත්ත අභ්‍යන්තර හැසිරෙන වදකියා කිව්වා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ තමයි නන්දි රාගය කියනවා. නන්දි රාගය කියනවා කඩුවක් අමෝරාගෙන ඉන්න ඇතුළත හැසිරෙන වදකියා වගේ කියන නන්දි රාගය. ඒ නන්දි රාගය කියන්නේ මේ ආස්වාදයෙන් ඇලෙන ස්වභාවය. තණ්හාව. මේ ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයට නන්දි රාගය. ඒක හරියට අර කඩුවක් අරගෙන අපි පිටිපස්සෙන් ඇවිල්ලා හිස ගසා දාන්න බලාගෙන ඉන්න වදකෙක් වගේ කියනවා. එහෙනම් මේ නන්දි රාගයට ඇලිලා පින්නවත් නන්දි රාගෙන් කරන්නේ මොකද්ද? ආස්වාදයේ විඳ ආස්වාදයේ ජනක අරමුණු අරගෙන මොකද්ද කරන්නේ? මේ සසර ගමන පෝෂණය කරනවා. සසර ගමන පෝෂණය කරන බොහෝ අකුසල් රැස් කරන්න උපකාර කරන ප්‍රධාන සාධකයක් තමයි නන්දි රාගය. ඒක හරියට හිස ගසා දාන්න බලාගෙන ඉන්න වදකෙක් වගේ කියනවා. අපි නැවතත් මේ නන්දි රාගය විසින් සතර අපාය උපද්දලා දෙනවා. සතර අපාය උපද්දලා බොහෝ දුක් විඳින ගමනකට පාර සකස් කරලා දෙන්නේ මෙන්න මේ නන්දි රාගය. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා. භාග්‍යතුන් දේශනා කරනවා හිස් ගම කියලා කිව්වේ ආයතන 6ට මේ අභ්‍යන්තර ආයතන 6ට කියන මේ වචනයක් කියනවා. හිස් ගමක් වගේ කියනවා ආයතන 6. ඇස කන් නාසය දිවකය මනස හිස් ගමක් වගේ කියනවා. ඒ කියන්නේ මේ ඇස කන් නාසය දිවකය මනසේ මම මගේ ආත්මය කියලා ගන්න කිසි දෙයක් නැහැ. ඒක හරියට මේ හිස් ගමක් වගේ කියනවා. ඇස තුල මම මගේ කියලා ගන්න කිසි දෙයක් නැහැ. කන තුල මම මගේ කියලා ගන්න කිසි දෙයක් නැහැ. නාසය දිවකය මනසේ මම මගේ ආත්මය කියලා ගන්න කිසි දෙයක් මේ ආයතන 6 නැහැ. කිසි දෙයක් නැහැ. ඒක හරියට හිස් ගමක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරි පුදුමයි පින්වත්නි. කොච්චර ලස්සනයිද බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඇසකන් නාසය දිවකය මනස විසින් කළා දෙන්නේ මොකද්ද?
ඇස කන් නාසය දිවකය මනස විසින් හැම වෙලේම කළා දෙන්නේ පින්වත්නි අරමුණු අරගෙන බාහිර අරමුණු ලබා දීලා අපි වෙහෙසටපත් කිරීම. වෙහෙසටපත් කිරීම. හොඳට තේරුම් ගන්න මේ හිස් ගමක් වගේ මේ ඇස කන් නාසය දිවකය මනස කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගම්පාරන සොරු කියලා කියන්නේ පින්වත්නි බාහිර ආයතන 6ට කියන නමක්. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අරමුණු කියන බාහිර ආයතන 6ට කියන නමක් කියනවා ගම්පාරන සොරු. හරියට හරිය පුදුමයි බලන්න පින්වත්නි. මේ ඇහැට පේන රූප ගම්පාරන සොරු වගේ. ඇයි රූපයට වසඟ වෙලා යනවා අපි. ශබ්දයට වසඟ වෙලා යනවා. ගන්ධ සුවඳට වසඟ වෙලා රස පහස අරමුණු කියලා මේවට අපි බාහිර අරමුණු වලට වසඟ වෙලා අපේ ජීවිතේ සසර සැඩපාරට ගහගෙන යනවා. රූපයට අහුවෙලා මොනතරම් අකුසල් කරනවද? ශබ්දයට ගන්ධ සුවඳ රස පහස අරමුණු වලට අහුවෙලා මොනතරම් අපි අකුසල් ගොඩක් කරනවද? හරියට ඒක ගම්පාරන සොරු වගේ කිව්වා. මේ බාහිර ආයතන 6 හරි පුදුමයි බුදු කෙනෙක්ගේ මේ දේශනා කෞශල්‍යය බලන්න කොච්චර ඇත්තද මේ දේශනා කරේ. මොනතරම් සත්‍යයද බුදුරජාණන් වහන්සේ මේ අපිට දේශනා කරේ. කොච්චර සත්‍යයද බලන්න. ඉතින් මේවා තේරුම් ගන්න අපි හොඳට මහන්සි ගන්න ඕනේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ජලාශය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලා චතුන් නේතං ඕගානං අදි වචනං. හතරක් වූ ඕගයන්ට කියන වචනයක් කියනවා මහා ජලාශය කිව්වේ කාමෝග, භවෝග, ditthියෝග, අවිජ්ජාෝග කියන මේ ඕගයන්ට. ඒ කියන්නේ මේවා සැඩ පහරවල් පින්වත්නි. හරියට ජලාශයක් වගේ කියනවා. කාමයට අහු වුණොත් ගහගෙන යනවා. ඊළඟට භවයට අහු වෙනවා ගහගෙන යනවා. ditthි වලට අහු වෙනවා. ඔය දෘෂ්ටි වලට අහු වෙලා මේ සත්වයා ගහගෙන යනවා. ඊළඟට පින්වත්නි අවිද්‍යාව නම් ඕගයට අහු වෙලා මොකද කරන්නේ? මේ සත්වයා ගහගෙන යනවා. මෙන්න මෙහෙම ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ. ඒක හරියට ජලාශය වගේ කිව්වා. ඊළඟ දේශනා කරන ඔරිමන් තීරං සාසංකං සප්පටි බයන්තිකෝ භික්කවේ සක්කායස්සේතං අධිවචන. මෙතෙර බය සහිත මෙතෙර කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සක්කාය නැත්තම් ඒකට කියන පින්නදී පංච උපාදානස්කන්ධයට කියන්නේ. නැත්තම් මේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. පංච උපාදානස්කන්ධ කියන නමක් සක්කාය. මේ පංච උපාදානස්කන්ධේ බය සහිතයි. ඒක මෙතර වගේ කියනවා. සැක සහිතයි. මෙතර වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතර කියලා කිව්වේ බය නැති නිවනට කියන වචනයක් කියනවා. එතර කියලා කිව්වේ බය නැති සැක සංකා නැති අමාමහ නිවනට කියන වචනයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහුර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනයක්. එහෙනම් නිවනට රැගෙන යන පහුර මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා අතින් පයින් වීරිය කිරීම. අතින් පයින් වීරිය කළා ඊතර වුණානේ අර පහුර තුලින්. වීරිය කියලා මොකද්ද? අතින් පයින් වෑයම් කිරීමට කියනවා. ආරම්භ කරන ලද වීරියට කියන වචනයක් කියනවා. අරඹන ලද වීරියට කියන වචනයක් කියනවා. එහෙනම් ඊතරට වැඩිය ඊතර පිහිටි බ්‍රහ්මණයාට කියන රහතන් වහන්සේට කියන වචනයක් කියනවා. ඕන බාන්න පින්වත්නි මේ සැක සහිත මෙතර තරණය කළ ඊතරට වැඩිය බ්‍රහ්මණයාට කියන රහතන් වහන්සේ කියලා. ඉතින් මේ වගේ ලස්සන දේශනාවක් අපි මේ කතා කරේ පින්වත්නි අපේ ජීවිතයේ ඇත්ත කතන්දරේ කියා දෙන මේ උතුම් දේශනාව එහෙනම් අපි සෑම දිනාටම මේ ජීවිත අවබෝධය ඇති කරගෙන අපිටත් මේ මෙතර නම් වූ සැක සහිත තැනින් එතරට යන්න මේ උතුම් දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩලම මහත්මයා සහ වෛද්‍ය වින්දියා කණ්ඩලම මහත්මිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් සිට දෙවියන්ට අපි අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ඔබ අප සෑම සියලු දෙනාටම සලසා දෙත්වා. ඒ සියලු දෙවියොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සැප්තැම්බර් මාස උපන්දිනයේ යෙදුණු වෛද්‍ය උදායි කණ්ඩල මහත්මයාට
කුමාර කණ්ඩලම් පියාණන්ට ශ්‍රීවාණී කණ්ඩලම් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සීලු පින්නතුන්ගේ නමින් නන්නරින් උදව්පකාර කළ සීලු පින්නතුන්ගේ නමින් අනන්ත සසර පුරා මිය පරලෝකයේ සීලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සීලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුනා අසපුවාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩලම් මහත්මයා සහ වෛද්‍ය වින්ද්‍යා කණ්ඩලම් මහත්මිය ඇතුළු මේ පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.